නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යංච වික්ඛවේ චේතති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණමේතං හෝති විඥානං විඥානස්ස තිතියා ආරම්මන සති පතිට්ඨා විඥානස්ස හෝති තස්මින් පතිට්ඨිතේ විඥානේ විරෝල්හේ ආයති ආයතින් පුනබ්බව නිබ්බත්තති හෝති ආයති පුනබ්බව නිබ්බත්තියා සති ආයති ජරා ජාති ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දමන සුපායාස සම්භවಂತಿ එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි. අනුග්‍රහක බෞතුන්ගේ ආරාධනය වී තිබුණේ සූත්‍ර දේශනාවක් පදනම් කොටගත් ධර්ම දේශනාවක් කියන එකයි. මන සංයුතනිකායේ අභිසමය සංයුත්තේ පවතිනා වූ චේතනා නම් වූ සූත්‍රයේ පදනම් කොටගෙන මෙහි පවතිනවා තුන් ආකාරයක විග්‍රහයක්. දෙආකාරයක්ම සඳහන් වෙනවා මේ ජීවිතය තුළ හුදු දුක් රැස හටගන්න ආකාරය. අනතුරු එක කොටසක සඳහන් වෙනවා ඒ දුකින් මිදෙන ආකාරය. ඒ නිසා දුකටපත් වෙන ආකාරයත් දුකින් මිදෙන ආකාරයත් ආකාර තුනක් ඔස්සේ සඳහන් කරන්නා වූ මේ සූත්‍ර දේශනාව ඉතා සුන්දර වූත් ඊතර ගැඹුරු දේශනාවක් වශයෙන් මම දකිනවා. නිසා මේ සූත්‍ර දේශනාව තුළ දුක් රස හට ගන්නා හැටි පැහැදිලි කර තිබෙනවා. ඒක ඔබේ ජීවිතයට එකඟ කරන බලන්න. ජීවිතයට එකඟ කරගෙන බලන්න. අනතුරුව එහි මිදෙන්න නම් කරන්න ඕන කාරණාව පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා. ඒ අනුගමනීය ප්‍රතිපදාව වශයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න. එවිට මනුස්ස ජීවිතයක් ලබා සදහම් හමුවීම තුළ බුද්ධෝත්පාදය තුළ ලබාගත් මිනිසත් බවින් උපරිම ඵල නෙලා ගැනීමේ අවස්ථාව ඔබට උදා වෙනවා ඇති කියලයි මම උපකල්පනය කරනු ලබන්නේ. මේ අනුව මේ පළවෙනි ඡේදය මේ චේතනා සූත්‍රයේ කොහොමද තිබෙන්නේ? සවැත් නුවරදී තථාගතයන් වහන්සේ දේශනා කරලා තිබෙන භික්ෂුන් වහන්සේලා අමතලා. මහණෙනි යමෙකුන් සිතයිද යමෙකුත් කල්පනා කරේද යමෙකුත් පවත්තාද මෙය විඥානයේ පැවැත්මට අරමුණු වේ. අරමුණු ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුණු කල්හි මතු පුනර්භවයේ හට ගැනීම වේ. මතු පුනර්භවයේ හට ගැනීම ඇති කල්හි මතු ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් උපායාසෝ හටගනි. මෙසේ මේ හුදු දුක් රැස හට ගැනීම වේ. ඔන්න දුක් හට ගැනීම කියන කාරණාව පැහැදිලි කරලා තිබෙන එක් ආකාරයක්. කුමක්ද මේන් කියන්නේ? යමෙකුත් සිතයිද යමෙකුත් කල්පනා කරයිද යමෙකුත් පවත්වාද. චින්තේති පකප්පේති අනුසේති කියන වචන තුන මේකට පාවිච්චි කරලා තිබෙනවා. එතකොට ඔබේ ජීවිතය ගැන හිතන්න. එදා භික්ෂුන් වහන්සේලා අමතන වාගේම බුදුන් වහන්සේ ඔබ ගැන මෙහෙම පැහැදිලි කරොත් එහෙම යමෙක් යම් දෙයක් හිතනවා. ඒ කියන්නේ හිතනවා කියන එකේ තේරුම අරමුණු වශයෙන් අරගෙන ඒක සම්බන්ධයෙන් කිසියම් ආකාරයක පශ්චාත්තාවපයක්, ඇලීමක්, ගැටීමක්, නැවත සිතීමක් කියන කාරණාව සිත. ප්‍රකල්පණය කියන එකේ තේරුමත් ඒක දැඩිව අරගෙන රිදවගෙන ඒ වගේ මේක ප්‍රශ්නයක් කරගෙන කල්පනා කරනවාද. එතකොට ඒ කාරණේදී මොකද වෙන්නේ? යංච අනුසේති. ඒක යමක් ඒක පවත්වාද කියන වචනයක් තමයි පැහැදිලි කරලා තිබෙන්නේ. නමුත් මේ අනුසේති කියන පදනේ තව ටිකක් එහාට යනකොට අනුසයනය කියලා සිංහලට දීලා තිබෙනවා. සයනය කියන්නේ සාමාන්‍යයෙන් ඔබ දිගා වෙනවා නිදා ගන්නවා කියන එකනේ. නමුත් මේකේ පෙන්වන්නේ අනුසයනය කියන එකෙන් යලි හටගන්නට හේතු චේත්පත්තියත් ඉච්ඡෙත් අභ්‍යන්තරයේ සැඟවේද.
අන්න මේ හිතන්න ගියාම පවත්තන්න ගියාම වෙන පෘථග්ජන පුද්ගලයාගේ හිතේ වෙන දේ තමයි මේ විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ. ඔබ මොනවද සිතන්නේ? ඔබ ඇසෙන් හමු වෙන රූප ගැන සිතනවා. ඔබ කනෙන් හමු වෙන ශබ්ද ගැන සිතනවා. ඔබ නාසයෙන් හම් වෙන ගන්ධ ගැන සිතනවා. ඔබ දිවෙන් හමු වෙන රස ගැන හිතෙනවා. ඔබ හතුරන් ගැන සිතනවා. ඔබ මිතුරන් ගැන සිතනවා. හතුරන්ගෙන් ගැලවෙන්නේ කොහොමද කියලා හිතනවා. මිතුරන්ට උදව් කරන්නේ කොහොමද කියලා හිතනවා. හතුරන්ගෙන් පරිගන්නේ කොහොමද කියලා හිතනවා. ඔබ පව් කළොත් ඒවාය විපාක පිළිබඳ හිතනවා. ඒ වගේම ඔබ පින් කළොත් ඒවාය විපාක පිළිබඳ හිතනවා. මෙන්න මේ ආකාරයට ඔබට තේරෙන ආකාරය. යංච චින්තේති පකප්පේති. කල්පනා කරේ කියන වචනේ මදිපකප්පේති කියන එකට ඒක සම්බන්ධයෙන් ටිකක් හිතට අරගෙන සැලෙනසලු ස්වභාවයෙන් ගැටෙන ස්වභාවයකින් ඒ පිළිබඳව විඳවයිද. ඔය පකප්පේති කියන එකේ තේරුම. සාමාන්‍යයෙන් ඔබ හිතේ දුක කියලා කතා කරන්නේ. එතකොට මේ ක්‍රියාවල තුළ මොකද වෙනවා කියන්නේ? නිදිගැන්මක් සිද්ධ වෙනවා. සම්පූර්ණ සිතුවිල්ල නෙමෙයි. සාමාන්‍යයෙන් අද තරහ වුණාම හෙට දැක්කම තරහ උපදින්නට චිත්තාභ්‍යන්තරයේ මේ සැඟවීමට තමයි මේ නිදා ගැනීම නැත්තම් මේ අනුසේති කියලා පෙන්වන්නේ. නිදාගෙන ඉඳලා නැගිට්ටා වගේ ආපහු අවදි වෙනවානේ. අන්න ඒ විදිහට මේ අරමුණු රසයේ විඳ ඇලෙන්ට ගැටෙන්ට යාමේදී සිදුවෙන කාරණයක් වශයෙන් තමයි මේ පෙන්වන්නේ. ඒක තිබුණාම ආය හෙට හට ගන්නවානේ. දැන් මේ මොහොතේ හිතන එකට තමයි හිතේ සිතුවිල්ලට තමයි සිතුවිල්ලේ ආකාර ටික තමයි විඥාණයෙන් දැනගන්නේ. දැනගෙන අනින්දට ගියයි කියමුකෝ අපි. එතකොට එතන ඒ විඥාණය අවසන් වුණා. නමුත් සිත අභ්‍යන්තරයේ තිබිලා හෙට මතක් වෙනකොට ආයෙත් විඥාණය හටගන්නේ මොකක් නිසාද? අර අනුසේති කරලා තිබෙන නිසා. එතකොට ආපහු මොකද පැහැදිලි කරන්නේ? විඥානයේ පැවැත්ම සිදු වෙනවා. විඥානය දිගටම එකක් යනවා නෙමෙයි. චක්කු විඥාණයෙන් සෝත විඥාණයට, සෝත විඥාණයෙන් ගාන විඥාණයට මොකුත් යන්නේ නැහැ. නමුත් අර චින්තේති ප්‍රකප්පේති අනුසේති කියනා වූ මේ අරමුණු වල ඇලෙනින් ගැටමින් අවසන් කිරීම තුළ අනාගතේ හටගන්න හේතු තැබීම තුළ පැවැත්මක් සිද්ධ වෙනවා. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ කියන්නේ අරමුණ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අරමුණේ තිබෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ කාරණා ටික දැන හඳුනා ගැනීමේ අයිතිය තමයි විඥාණයට තියෙන්නේ. එතකොට ඒවා රූප වේදනා සංඥා සංකාර විතරක් තියෙන්නේ නැහැ. ඒකට විඥානස්කන්ධය පහළ වෙන්නත් ඕනේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුණු කල්හි මතු පුනර්භවය හට ගැනීම වේ. අන්න විඥානයේ පිහිටලා වැඩෙනවා කියලා පෙන්නනවා. දැන් ඔය වැඩෙනවා කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන්? දැන් ගහකට එහෙමනම් පොර දාන්නාම වැඩෙනවා. කැටයකට මුදල් දාපුවා මුදල් ලයික්කේ වැඩෙනවා. සිත තුළ වැඩෙන්නේ මොනවද? මේකට කියනවා සිංහලෙන් පැහැවෙනවා, පැසවනවා කියලා. එහෙම නැත්නම් ධර්මයෙන් සඳහන් කරනවා ජවන් ශක්තිය එකතු කරනවා කියලා. චිත්ත අභ්‍යන්තරයේ යලි යලි පැවැත්වීම තුළ දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම හිතමුකෝ. මම දිනනවාමයි. මම ධනවත් වෙනවාමයි. ඒක සියවහ දහස් වතාවක් දුන්නොත් ඒක හිතේ පවතිනවා. ඒ වගේම මට කලකිරීමක් වෙලා තිනවා මං ජීවිතේ නැති කරගන්නවාමයි. ඉතින් මේක එක දවසට වෙන්නේ නැහැ. සිය දහස් වතාවක් තිබීම තුළ මොකද වෙන්නේ? මේ කියන ආකාරයට වැඩුණු කල්හි අය නැවත නැවත භාවිතා කිරීමෙන් චිත්තාභ්‍යන්තරයේ ශක්තිමත් වෙන එක තමයි මේ වැඩෙනවයි කියලා පෙන්වන්නේ. එතකොට අන්නේ වැඩුණු කල්හි මොකද වෙන්නේ? නැවත හට ගැනීම. මේ පුනර්භවය කියන්නේ ඊළඟ ජීවිතේ හට ගැනීම කියලා දක්වාම යන්න එපා. ඒකත් වෙනවා ඒකෙන්. නමුත් පුනර්භව කියන්නේ නැවත වීමක් සිදු වෙනවා. එතකොට ඊයේ තරහ වුණ දේ අද හට ගන්නවා නම් ඒක පුනර්භවයක්. ඊයේ බය වුණ දේ අද හට ගන්නවා නම් ඒක පුනර්භවයක්. ඊයේ ශෝක වුණ දේ ආපහු හට ගන්නවා නම් අද පුනර්භවයක්. එතකොට ඒ මොකක් නිසාද එහෙම වෙන්නේ? නැවත හට ගැනීම සිදු වෙන්නේ. සිතූ නිසා, ප්‍රකල්පණය කළ නිසා, අනුසය කළ නිසා. මේකට මම සිදුවෙන ආකාරය ධර්මපේලිය අරන් පෙන්නන්නම්. ඉස්සරහට පොඩ්ඩක් ඉන්න. මේ මතු පුනර්භවය හට ගැනීම ඇති කල්හි මතු ජාතිදා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හටගනී. එහෙනම් මේ මතු පැවැත්මට හේතු තිබ්බහම හටගත් එකේ ජාති ජරා මරණ දුක් දුම්නස් හට ගන්නවා. මෙසේ හුදු දුක් රැස හටගනී. එතකොට මොකද්ද මේකෙන් මේ කියන්න හදන්නේ? දුක් රැස හටගන්නේ අපි හිතාමතා ප්‍රකල්පණය කොට අනුසය කිරීම තුළ කියලා නේද මේ පෙන්වන්නේ.
ජීවිතය දුකයි කියලා පෙන්වනවද? එහෙම නැත්නම් අපි මේ හිතාමතා කරගන්නා වූ වැරැද්දක් නිසා නැවත හට ගැනීමෙන් ජාති ජරා මරණ හට ගන්නවා කියලා නේද පෙන්වන්නේ. නැවත හට ගැනීමට තැබීම එතකොට මේ පෙන්වන්නේ පමාද විහාරීත්වය. මේක ජීවිතය තුළ බලන්න එපා. මේක බලන්න පුරුදු වෙන්න ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ නැත්නම් අරමුණ තුළ. ඒ අරමුණ තුළ ඔය චින්තේති, පකප්පේති, අනුසේති කියන පද තුනෙන් අදාළ කරුණ සිදුවෙන ආකාරය වෙනත් පේලිවල හොඳට පෙන්වලා තිබෙනවා. මේක තවත් විදිහකින් ගනිමුකෝ. මේ චින්තේති හිතීමේදී මොකද වෙන්නේ? මට මේසින් සිද්ධ වුණේ අයහපතක්. යහපතක්. අයහපත නම් ඒකෙන් මිදෙන්න ඕන. යහපත නම් ඒක රැඳෙන්න ඕන. අන්න එහෙම ඒ හිතීමේදී මම මුල් කොට ගන්න ලබනවා. ප්‍රකල්පනයේදී මට ඒකෙන් පාඩුවක් සිදු වුණේ නම් පාඩුවට වාඩුව ගන්න ඕන. මට ඒකට වාසියක් සිද්ධ වුණා නම් එයත් එක්ක හිතවත් වෙන්න ඕන. නැත්නම් තව සැරයක් ඒ වාසිය ගන්න ඕන. අන්න මේ විදිහට ඔබ සිතීමේදී සිතනවා කියන්නේ ඒකනේ. ඒ සිතීමේදී එතෙන්ට මම එකතු කරනවා. ඒ මම කිව්වේ ශරීරයේද මොකද්ද කියන්නේ ඔබ තාම දන්නේ නැහැ. නමුත් මට මම කියන අර්ථයෙන් එකතු වෙනවා. අනේ මට මම කියන අර්ථය ගත්තාම ඒකට කියනවා මගේ මම කියන අර්ථය කියලා. එතකොට එහෙම වුණාම මොකද වෙන්නේ? ඒක මගේ ආත්මකට ගැනීමෙන් අවසන් වීමේ හැකියාව නැතුව පුනර්භවයට දෙන්න අවශ්‍ය හේතුවක් චිත්තාභ්‍යන්තරේ නිදා ගන්නවා. ඔය චිත්තාභ්‍යන්තරේ යම් යම් හේතු නිදා ගැනීම තමයි ඔය වර්තමානයේ යටිසිත කියන පදයක් පාවිච්චි කරනු ලබන්නේ. ඔබට මේක හොයාගන්න පුළුවන් වෙන්නේ ඊයේ තැබූ තරහව තැබූ නිසා අද එන්නේ. ඊයේ තරහ තැබුවේ නැත්නම් අද එන්නේ නැහැ. ඊයේ ඇති වුණා වූ බය නිසා තමයි අද දකින්නකොට බය ඇති වෙන්නේ. අන්න ඒ විදිහට යලි හට ගැනීම තමයි මේ පුනබ්බව කියලා පෙන්වන්නේ. එහෙනම් මේ සිතින් සිතට යමක් යන්නේ නැති වුණාට අනාගත ඵලයක් උපදින්න හේතු තැබීම තුළ තමයි අනාගත හට ගැනීම හේවත් නැවත වීම හේවත් පුනබ්බව කියන කාරණේ සිදු වෙන්නේ. නමුත් අපට පුනබ්බව කියන පදේ ඔහම අරමුණෙන් අරමුණට පුනර්භවයක් තේරුණේ නැහැ බොහෝ දෙනාට. පුනර් නැවත භව වීම. එහෙම නැත්නම් ඊළඟ මව්කුසක ඉපදීමට විතරයි පුනර්භවය කියලා කියන්නේ. ඒ පුද්ගලයෙකුගේ. නමුත් සිතුවිලි වල පුනර්භවයක් නැද්ද? ලෝභයෙන් බැඳුනා නම් ලෝභය උපදිනවා, ද්වේෂයෙන් බැඳුනා නම් ද්වේෂය උපදිනවා, බයෙන් බැඳුනා නම් බය උපදිනවා. අද තියපු දේ හෙට ආපහු උපදිනවා. අන්න ඒ විදිහට මේ තැබූ දේ යලි හට ගැනීම විඥානයේ පැවැත්ම නිසා සිදුවෙන කාරණයක් කියලා පෙන්වන්නේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුණ කල්හි මතු පුනර්භවය හට ගැනීම සිදුවේ. මෙන්න මේ පිහිටි කල්හි වැඩින කල්හි කියන කාරණාව කොහෙද සිදු වෙන්නේ? සාමාන්‍යයෙන් කුඹුරු නම් පැහිම සිදු වෙන්නේ කුඹුර තුළ. මිරිස් නම් කරල් හැදෙන්නේ මිරිස් ගස් තුළ. මේක හැදෙන්න ඕන ඔබේ සිත ඇතුලේ. මේ සිතේ ඇතුලේ පැවැත්ම කියන එකේ තේරුම මොකක්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්ද? මම සිංහලෙන් වචනයක් යොදන්නම් ගම්බද විවාහරේ තියෙනවා. මම ඕක ලේසියෙන් අරින්නේ නැහැ කියලා පාරම්බානෝ. පාරම්බානෝ. අන්න ඒක තමයි සිත තුළ පැවැත්ම කියලා කියන්නේ. ලාභේ නම් ලාභය රැක ගන්න, අලාභේ නම් අලාභයට පත්වන පුද්ගලයාගේ රිදවන්න. මේක සාමාන්‍යයෙන් තවත් වචනකින් පෙන්නනවා ක්‍රියාවක් නිසා සිදුනා වූ ලාභය අලාභය මුල් කොටගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යන එක. මෙන්න මේ සිද්ධිය සිදුවෙන ආකාරය මේ චේතනා සූත්‍රයේ පල්ලෙහාන් තියෙන දෙවන චේතනා සූත්‍රයේ විග්‍රහ කරලා තිනවා හොඳට. නමුත් ඒක පැයකට කියන්න ගන්නමද නිසා තමයි මේකෙන් ගත්තේ. ඒක මම මෙහෙම කියන්නම්. මේ සිත තුළ පැවැත්ම කියන එක ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, අරමුණ තුළ විග්‍රහ කරනවා. මේ පැවැත්ම කියන කාරණාව. එතකොට ඔබට මේක ඇසින් තේරුම් ගන්න පුළුවේද? ඇසට හම්බ වෙන රූපය තුළ මේ කියන ක්‍රියාකලාපය ඈත්ින හැටි තේරුම් ගන්න පුළුවේද? පුළුවනි නම් අන්න ඒක තමයි කනේ නාසයේත් මේ චිත්තාභ්‍යන්තරයේ පැවැත්ම කියලා කතා කරන්නේ. ඇස කන නාසය දිවකය දීලා තියෙන ලෝකේ හඳුනා ගන්න, සිතුවිලි පහළ වෙන්නේ ලෝකේ හඳුනන අර්ථක අවශ්‍ය කටයුතු කරන්න, සිතුවිලි වලට දිගු ආයුෂයක් දීලා නැහැ සිතට හටගත්ත ගමන් අදාළ කාර්යය කරලා නැසිලා යන්න ඕන. නමුත් එහෙම පුරුදු නැහැ. එහෙම පුරුදු නැත්te අර සිතේ පැවැත්වීම, ප්‍රකල්පණය කිරීම, අනුසය කිරීම කියන කාරණා සිදු වෙන්නේ මමත්වයෙන් ගෙන ඇලීමෙන් ගැටීමෙන් පරිහරණය කරන්නට යාම තුළ. මේ සියල්ල පැහැදිලි කර වදාරන්නේ අරමුණක් තුළ කියන එක තේරුම් ගන්න. අරමුණට කියනවා ඇසට හම්බ වෙන රූපය හමු වීම අරමුණ කියලා. මේක සම්බන්ධයෙන් අදාළ හේතුප්‍රත්‍ය ධර්මතා උගන්වනවා
අපේ සූත්‍ර බොහෝ දේශනාවල පැහැදිලි කරන පරිදි තින්නම් සංගති පස්සෝ. කරුණු තුනක එකතු වීමෙන් පළවෙනි චෛතසිකය හට ගන්නවා කියන එක. ස්පර්ශ උනෙන් පස්සේ ඔබට ඒ පුද්ගලයා සම්බන්ධයෙන් අදාළ අර තබපු දේවල් චේතේති අනුසේති දේවල් හිතට එනවා. ඊය තරහ වුණා නම් ඒ තරහව හිතට එනවා. ඊය බය වුණා නම් ඒ බය හිතට එනවා. මේක ලෝභ දේශ මොහ වශයෙන් එන කාරණාව තමයි මේ හිතට එනවා කියන්නේ මතකයේ හිතට එනවා කියන එක නෙමෙයි මතක තබා ගන්න. එතකොට ඒකට කියනවා වේදනා. විඳිනවා නැත්තම් විඳවනවා කියන්නත් පුළුවන්. ලාභාලාභ වශයෙන් ගත්තාම. වේදනාව කරන්න ගියාම වේදනාවට කැමති නම් ඇලෙනවා අකමැති නම් ගැටෙනවා. ඒකට කියනවා තණ්හා කියලා. තණ්හා වුණොත් එහාට යන ස්වයංක්‍රීය ක්‍රියාවලියක් තියෙනවා. ඒකට කියනවා උපාදාන භව කියලා. මෙන්න මේ උපාදාන භව කියන එකට වෙනවා සිතේ නිදා ගැනීම කියලා. ඒ උපාදාන භව නිසා තමයි නිදාගත්ත දේ යලි හට ගන්නවා වගේ ඊළඟ දවසට පුනර්භවය හටගන්නේ. පුතග්ජන පුද්ගලයාගේ චරිතය තමයි මේ සූත්‍ර පාඨයෙන් විග්‍රහ කරන්නේ. පුතග්ජන පුද්ගලයා මේ ලෝකෙට ඇවිදින් සිත කය දෙකක් කියලා බෙදලා ගන්න දන්නේ නැහැ. මව් කුසෙන් බිහි වී ජීවිතාවසානය දක්වාම ජීවත් වෙන්නා වූ පුද්ගලයෙක් වශයෙන් ඉන්නේ. ඊට පස්සේ මේ ලෝකයේ සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් ඔහු ඇති කරගන්නා වූ ආකල්පය තමයි හොඳ හතරක් ලෝකේ තියෙනවා ඒක මට හම්බ වෙනවා නම් හොඳයි ඇලීම, නරක හතරක් ලෝකේ තියෙනවා ඒක මට එපා ගැටීම. මේ අටලෝ දහමට සම්බන්ධ ලාභේ අලාභේදී ලාභයට ඇලෙන්නත් අලාභය ප්‍රතික්ෂේප කරන්නත්, සැපට ඇලෙන්නත් දුක ප්‍රතික්ෂේප කරන්නත්, නින්දාවට ගැටෙන්නත් ප්‍රශංසාවට ප්‍රතික්ෂේප කරන්න. නින්දාවට ගැටෙන්නත් ප්‍රශංසාවට ඇලෙන්නත්. ඒ වගේම සැපට ඇලෙන්නත් දුකට ගැටෙන්නත් මේ විදිහට මේ කරත්තයක අටපැත්ත පොළොව දක්වා සමයෙන් මාරු වෙමින් කැරකෙනවා වගේ සමසම වෙනස් වෙන්නා වූ මේ ධර්මතා හමුවේදී ඔබ මේවට එක්ක ඇලිලා නොවෙනස් වෙන්න ගන්නවා. වෙනස් වෙන ධර්මතාවයන්ට අනිත්‍ය කියලා කියනවා. වෙනස් නොවන ලෙස ගැනීමට අනිත්‍ය දේ නිත්‍ය කොට ගැනීම කියලා කියනවා. අන්න ඔබට මේ සිතට එන සංස්කාර ධර්මයන් ඇලීමෙන් ගැටීමෙන් ඔබ කරනු ලබන්නේ ඒවා නවත්තා ගැනීමට සහ ප්‍රතික්ෂේප කිරීමකට හුරු වෙලා ඇලීමෙන් ගැටෙමින් අර සිත ඇතුළත පවත්වන්න පටන් ගන්නවා. දැන් මේ නිසා මොකද වෙන්නේ? ඔබට ඇලීමකින් ගැටීමෙන් තොරව මේ මොහොත ගත කරන්න පුළුවන් හැකියාව නැති වෙලා ඔබ අසංවේදී පුද්ගලයෙක් බවට පත් වෙලා ඔබ මේ සිත කය කියලා දෙකට බෙදලා බලන්නේ නැතුව පුද්ගලයෙක් වශයෙන් ඔබට සිදුවෙන පාඩුවේදී පාඩුවට අදාළ පුද්ගලයන් රිදවන්නත් ඔබට සිදුවෙන යහපතේදී ඒ පුද්ගලයන් සමග ඉන්නත් මෙන්න මේ විදිහට ඔබ ද්විත්ව චරිතයක් දෙපැත්තකට ඇලෙන ගැටෙන ස්වභාවයකින් යුක්ත වෙලා ඉන්නවා. දැන් බලන්න එහෙමනම් මේ සිතන්ට ප්‍රකල්පණය කරන්නට අනුසයනයේ හෙවත් සිත් තුළ පවත්තන්ට යාම තුළ නේද අනාගත ඵලයක් හැදෙන්නේ කියන එක තේරුම් ගන්න. මේක දෙවෙනි කාරණේකුත් පැහැදිලි කරලා තිබෙනවා. මහණෙනි ඉඳින් නොසිතාද දෙවෙනි ඡේදය. ඉඳින් කල්පනා නොකරේද? ඔය කල්පනා කියන වචනේ මම එතෙන්ද හරි කියන්නේ නැහැ. විඳවයිද? සිතින් තැවි එයින් කරදරයක නම් ගැලවෙන ආකාරය ඇලීම සහිත ස්වභාවයෙන් නම් නැවත ඊට කරගන්න ආකාරය පිළිබඳ හිත ඇපතුළු ගෙන යනා වූ සැලසුම් වලට තමයි මේ ප්‍රකල්පණය කියලා කියන්නේ. ඒ දෙක කරන්නේ නැහැ කියලාත් කියනවා. එහෙත් අනුසයනය කරේද? ඒකේ තවත් වචනයක් තිබෙනවා. සාමාන්‍යයෙන් එළියට පේන මට්ටමින් හිතන්නෙත් නැහැ. නමුත් චිත්ත අභ්‍යන්තරයේ පෘථග්ජන පුද්ගලයා තුළ මේ අනුසයනය කියනා වූ සිද්ධිය සිදු වෙනවා. සිදු වෙනවා නම් මොකද වෙන්නේ? අනුසයනය කරේද මෙසේ විඥානයේ පැවැත්මට අරමුණ වේ. ඒක තමයි අර තැබූ දේ සිතට එනවා කියලා කතා කරන්නේ. තරහව තැබුවා නම්, ලෝභය තැබුවා නම්, බය තැබුවා නම්, වෙන වෙන අකමැත්ත තැබුවා නම්, ප්‍රතිවිරෝධය තැබුවා නම් ආපහු ඒක චිත්තාභ්‍යන්තරයේදී හට ගන්නවා හිතට. හටගත්තාම හටගත්ත දේ දැනගන්නවට විඥානය කියලා කියනවා. ඒ විඥානයේ පිහිටි කල්ලි වැඩුණු කල්හි මතු පුනර්භවය හට ගැනීම වේ. එහෙම හටගත්ත කල්හි වැඩුණු කල්හි මතු නැවත හට ගැනීම පුනර්භවය කියන එකට හේතු අපි තියෙනවා. ඔක තමයි මම මේ සමාජයේ සෑහෙන කාලයක් තිස්සේ කියන්නේ මේ සසර කියන එක තිබෙනවා නෙමේ පුනර්භවයට හේතු අපි දැන් රැවටීමෙන් හදන්නේ. සසරක් හදනවායි කියන එක.
පුනර්භවයේ මතු පුනර්භවයේ හට ගැනීම ඇති කලෙහි මතු ජාති ජරා ශෝක පරිදේව දුක් දුම්නස් උපායාසය හටගනී. මෙසේ මේ හුදු දුක් රැස හටගනී. එතකොට මේ කාරණා දෙකේ පෙන්වන්නේ අරකේ සිතයිද කල්පනා කරයිද අනුසය කරයිද. දෙවෙනි එකේ නොසිතයිද කල්පනා නොකරයිද අනුසය කරයිද. දැන් වැදගත් කාරණේ එහෙනම් අනුසේති. යංකෝ භික්ඛවේ අනුසේති තේන සංකං ගච්ඡති කියන පදේ මම ඔන්න ඕකයි හොයාන තිබෙන්නේ. යම් කිසි පැහැදිලි කාරණයක් පැහැදිලි කරමින් මහණෙනි මට කෙටියෙන් ස්වාමීනි මට කෙටියෙන් බණ කියන්න කියලා භික්ෂුවක් ඉල්ලපුවාම භික්ෂුවට කෙටියෙන් බණ තමයි වදාලේ යංකෝ භික්ඛවේ අනුසේති තේන සංකං ගච්ඡති. යං නානුසේති නමීයති නතේන සංකං ගච්ඡති. අන්න ඒ අනුසේති අනුමීයති කියන පදේ කාරණාව තමයි මෙතන මේ සිතාද ප්‍රකල්පණය කරයිද අනුසේතියයිද කියන පදයෙන් කියන්න උත්සාහ කරලා තිබෙන්නේ. ඒකයි අපි කියන්නේ මේ තථාගත බුදු පියාණන් වහන්සේට මේ මිනිස්සුන්ගේ චිත්තසංතානය සම්බන්ධයෙන් කරුණු දෙකක් පැටහි තිබුණා. එකක් තමයි ඔවුන් විසින් මේක පවත්තන ආකාරයේ තේරුම් අරන් ගෙහින් තිබුණා. මේ පැවැත්වීම තුළ අර චිත්ත අභ්‍යන්තරයේ මේ පිළිබඳව දුර්වලකම් බහුල කිරීම තුළ බලවත් වෙනවා චිත්ත සම්තානේ පවතිනා වූ ලෝභ මූලය ද්වේෂ මූලය. අඩු පුද්ගලයාට ඒවා සම්බන්ධයෙන් අඩු කලබලයකුත් වැඩි පුද්ගලයාට තමාට තමා පාලනය කරගත නොහැකි ඇසින් කනින් ප්‍රදර්ශනය වෙන්නා වූ ගහමරා ගන්න හිතෙන මරාගෙන මැරෙන්න හිතෙන තරම් ඔහු විකෘති වෙන්නා වූ මේ පුනර්භවයේ නැවත හට ගැනීම තරහ එනවා කියලා ඔබ කියන්නේ. පලිගන්න හිතෙනවා කියලා ඔබ කියන්නේ. නිකන් ඉන්න හිතෙන්නේ නැහැ ඔබ කියලා ඔබ කියන්නේ. මෙන්න මේ විදිහට අපි මේ වර්තමානයේ කිසියම් ආකාරයක කලබගෑනියකට පීඩනයකට පත් වෙනවා නම් ඒ දැන් සිදුවන දෙයක් නෙවෙයි අතීතයේ සිදුවන දෙයක වර්තමාන ප්‍රතිඵලය කියන එක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා මේ පෙන්නන කාරණේ විනිශ්චිත సంతානයන්හි ඇස තුල කන තුල නාසය තුල දිව තුල රූපය තුල ශබ්දය තුල ගන්ධය තුල රසය තුල ස්පර්ශය තුල පව තුල පින තුල ධානය තුල සසරට ඇලෙන ආකාරය විග්‍රහ කිරීමක් තමයි මේ පද දෙකෙන්ම පෙන්වන්නේ. දැන් එතකොට මේක කාටද හරි? සාමාන්‍යයෙන් අර සමාජයේ කියනවානේ තොප්පිය හරිනම් දාගන්න කියලා. මේක හරි බුදුබණ නොතේරෙන පෘථග්ජන පුද්ගලයාට. ඔහු පව්කාරයෙක් වෙන්න පුළුවනි, ඔහු පින්කාරයෙක් වෙන්න පුළුවනි, ඔහු ධානලාභියෙක් වෙන්නත් පුළුවනි. නමුත් ඔහු බුදුන් වහන්සේට සවන් දීලා නැහැ. ඒ අරමුණක් තුළ ලැබෙනා වූ ආස්වාදයේ පිටපස්සේ ලුහු බඳිනවා. පව්කාරකම් කරලා වැඩිපුර සල්ලි හම්බ වුණාම සල්ලි වලින් සැප ලැබෙනවා කියන කල්පනාව තුළ එයාට පව්කාරකම් වල තිබෙනා වූ පීඩනය අමතක වෙලා යනවා. නැති වෙලා යනවා නෙමෙයි අමතක වෙලා යනවා. ඊළඟට යහපත් ක්‍රියාකාරකම් කරපුවාම ඒකෙන් ලැබෙනා වූ සතුට තුළ මිනිස්සුන්ගෙන් ලැබෙනා වූ ප්‍රශංසාව තුළ ඒක පිළිබඳවත් යම් ආකාරයකට ඇලීමක් ඇති වෙනවා. ඒ වගේම මේ දෙකට වඩා එහා ගිය සෝයක් හෙව්වහම ඔහු ඒක අර අපුඤ්ඤාභි සංකාරයේ සහ පුඤ්ඤාභි සංකාරයේ සහ අනතුරු ධාන කුසලේවත් ආනිජ්ජාභි සංකාරයේත් සිත තුළ පවත්වනවා. නිදිගත් සිතට අහු වෙනවා. මේ නිසා තමයි ඒ ධානයේ උපදවාගත්ත පුද්ගලයාට කාලක්‍රියා කළාට ඒ ධානයේ මැරෙන්නේ නැත්නම් ධානයෙන් පරලොව යන්න පුළුවන්කමක් තිබෙනවා. පුද්ගලයා මැරෙනවා නමුත් ධානයේ මැරෙන්නේ නැහැ. ඒ වගේ පුද්ගලයා මැරෙනවා පුණ්‍ය චේතනාවල තිබෙනා වූ විපාක දීමේ හැකියාව මැරෙන්නේ නැහැ. පුද්ගලයා මැරෙනවා නමුත් විපාක දීමේ පව් හැකියාව මැරෙන්නේ නැහැ. මේ නිසා අපට කයක් පාවිච්චි කරලා අනාගත කයක් ඇතුව හෝ කයක් නැතුව මේ සංසාරේ කාලය ගත කරන්නට අවශ්‍ය අනාගතයක් හදන්නේ වර්තමානයේ සිතීමෙන් කල්පනා කිරීමෙන් සහ නිදිගත් සිතට හේතු ඉතුරු කිරීමෙන් නම් වූ මේ වදන් පෙළවල් දෙකක් ඔස්සේ තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකයාව දුකටපත් වෙන හැටි දුකට බැඳෙන හැටි මනවින් විග්‍රහ කරලා තිබෙනවා. අනේ ඔබටත් ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිකම්ම අහේතුකව ජීවිතේ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණ වෙනවා, ඒ හින්දා දුකයි කියලා නිකම් පාඩම් කරගන්න එපා. එහෙම තමයි අපි බොහෝ දෙනෙක් හිතන්නේ. ජීවිතේ දුකයි, ඒ හින්දා කය දිරා යන බැවින් හින්දා කය දිරා යන්නේ තැනකටපත් වුනහම දුක නැහැ කියලා තව මොකද්දෝ අමුතුවෙන් හදාගත්ත නිවනක් පිළිබඳ අපේක්ෂා කරනු ලබනවා. නමුත් ජීවිතේ නෙවෙයි ජීවිතේට එන කාරණාත් එක්ක
ඇලීමෙන් ගැටීමෙන් මුලාවීමෙන් ඒවත් සමග බන්ධනයක් ඇති කරගත්තොත් ඒ බන්ධනය තමයි ඔබට මේ ඒවා නැති වෙන විට ඒවා ඉටු වෙන විට නැත්නම් ඒවා තවත් කවුරු හරි උදුරා ගන්නා විට ඊට අදාළ ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න බැරුව ප්‍රතික්‍රියා දක්වන්නට හිතෙන්නේ. එතකොට මේ චේතනා සූත්‍රය තුළ පැහැදිලි කර වදාරන්නේ අර අනිකුත් සූත්‍ර දේශනාවල පවතිනා වූ ක්‍රියාකලාපය පොදුවේ විවරණය කිරීමක්. දැක මේක එදා භික්ෂූන් ළඟ සිදු වුණ ආකාරයේ තේරුම් ගන්න මේ බණ කතාව අහන්න කියවන්නේ යන්න එපා. එතකොට ඉතිහාසයක් අතීත කතාවක් හොයන්නේ. ඔබ තුල මේක සිදු වෙන ආකාරයේ තේරුම් ගන්න. අන්න එවිට ඔබට පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි කියන පදයේ තිබෙන අර්ථය ඔබ තුලට ඇතුළත් කරගෙන බලන්න පුළුවන්. ඔබ ශරීරයෙන් වැරුණාට, මුදල් වලින් වැරුණාට, උසමහතින් වැරුණාට ලෝභේනුත්, දේශේනුත්, මෝහේනුත් වැඩිලා ඔබ කියලා ඔබට කියන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වය තමයි අපිට සදහම් හමු නොවන සමාජයක් තුළ, එදිනෙදා ජීවිතය තුළ, එදිනෙදා කර්තව්‍ය තුළ, ඔබ දන්නා ආකාරයට නම් පව තුළ නැත්නම් පින තුළ මේ විවිධ සංකල්පනා තුළ චිත්තාභ්‍යන්තරයේ පැවැත්ම නම් වූ අපට නොපෙනෙන සිතේ නිදා ගැනීමක් සිදු වෙනු ලබනවා. ඒක තථාගත බුදු පියාණන් වහන්සේ ලාභයෙන් අලාභයෙන් සැපෙන් දුකෙන් දැඩිසේගෙන සිටීම චින්තේති. අලාභයක් නම් ඒ කල්පණින් මිදෙන හැටි, ලාභයක් නම් ඒක තියාගැනීම පිළිබඳ සිතුවිලි සිතන හැටි ප්‍රකල්පණය. මේ දෙකම ඇතුළත් කොට ඊළඟ එක තමයි අනුස්සේති. අපි අනුසේති පදය ත්‍රිපිටකේ විග්‍රහ කරලා තියෙන ආකාරය බලමු. ඔක අනුසේති කියලා උතන කතා කරනවා, අනුසයනය කියලා සිංහලට තියෙනවා. ඔබේ හිත තුළ වෙන්නේ කොහොමද මේක? ඒක සිදු වෙන ආකාරය තථාගතයන් වහන්සේ ඔබේ කය මුල් කොටගෙන දේශනා කරන්නේ නැහැනේ. ඔබට තිබෙන ඇස, කන, නාසය, දිවකය නම් වූ දොරවල් හයට එන්නා වූ අරමුණක් තුළ, අරමුණේ ඇලීම තුලත් ගැටීම තුලත් මේ කියන නිදිගත් සිත ඇති වෙන ආකාරය සූත්‍ර දේශනා 100 ගණනක පැහැදිලි කරලා තිබෙනවා. පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද? ඇසට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ කයට හෝ සිතට කරුණු තුනක එකතු වීමෙන් රූප හඳුනා ගැනීමට අවශ්‍ය ස්පර්ශචෛතසිකේ පහළ වෙනවා. ඇසේ නම් ඒක රූප, කනේ නම් ශබ්ද, නාසයේ නම් ගන්ධ, දිවේ නම් රස ආදී වශයෙන් මේ හැඟීම පහළ වෙනවා. මේ හැඟීම තුළ ඊට පස්සේ ඔබට අදාළ විදීම, කැමති නම් සුඛ වේදනාව, අකමැති නම් දුක් වේදනාව හෙවත් පස්සපච්චා වේදනා ආරම්භ වෙනවා. දැන් ඔබේ කය තුළ නෙමෙයි මේක සිදු වෙන්නේ, සිත තුළ. වේදනා කිරීම තුළ ඊට පස්සේ මොකද වෙන්නේ? වේදනාවට ඇලීම ගැටීම කියන දෙක සිදු වෙනවා. ඒ ඇලීම ගැටීම දෙකටම කියන්නේ තණ්හා කියලා. වේදනාව සැප නම් ඇලෙන්න තියෙන කැමැත්ත, දුක නම් ඒකෙන් ඉවත් වෙන්න තියෙන කැමැත්ත. දැන් මෙන්න මේ தත්ත්වයන් යටතේ තමයි මේ වේදනාව මම බවට පත් වෙන්නේ. එතකොට විඳින්න කැමති නම් ඇලෙන මම, අකමැති නම් ප්‍රතික්ෂේප කරන මම. එතකොට වේදනා තණ්හා වුණාම ඊට පස්සේ ඔන්න අර සිතේ නිදි ගැනීම කියන වචනේ, අනුසේති කියන වචනේ. ඒ වේදනාපච්චය තණ්හා කියන කාරණාව තමයි ප්‍රකල්පණය කියලා පැහැදිලි කරන්නේ. සිතේ පහළ වීම පස්සපච්චය වේදනා චින්තේති, වේදනාපච්චය තණ්හා ප්‍රකල්පණය, උපාදාන භව නිදි ගැනීම. උපාදාන භව. අන්න මෙන්න මේ නිසා විඥානය හට ගැනීමට හේතු ඉතුරු කරනවා. හෙට අනිද්දාටින් අනිද්දාට ආපහු හටගන්නේ මෙන්න මේ චිත්ත අභ්‍යන්තරයට මේ තණ්හා උපාදාන භව නම් වූ හේතු යටතේදී ඔබ යලි හට ගැනීමට අවශ්‍ය අවිද්‍යාවක් එකතු කළ නිසා, ඒ හින්දා වර්තමාන මොහොතේ මේ චිත්තාභ්‍යන්තරේ පවත්වමින් හෙට හට ගන්නට හේතු ඉතුරු කරන එකටයි අවිද්‍යාපත්‍ය සංඛාරා කීවේ කියලා තේරුම් ගන්න පුළුවන් නම්, පොත්ගුලක හරි පොත් පිටුවක් අතර හරි නෙමෙයි අවිද්‍යාපත්‍ය සංඛාරා තිබෙන්නේ. ඇහැට කනට නාසයට දිවට කමුවට හමු වෙන්නා වූ අරමුණක් තුල, අරමුණේ ඇලීමෙන් ගැටීමෙන් මුලාවීමෙන් ඒ අවසන් කරන්නට බැරිව ඒකට අහු වන ආකාරය පිළිබඳව. දැන් එහෙමනම් තථාගතයන් වහන්සේ වදාළ මේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව නම් වූ ක්‍රියාවලිය ජීවිතයට එකවරක් නෙවෙයි
ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල, පව තුල, පින තුල, ධානය තුල නිරන්තරයෙන් පුද්ගලයෙක් තුළ සිදු වෙනවා. ඔහුට පංචස්කන්ධ ධර්මතාවය පිළිබඳ අවබෝධයක් නැහැ. ඔහු වාසය කරන්නේ පමාද විහාරීව. පමාදෝ මච්චනෝ පදං. ඒ නිසා මා දකිනවා තථාගතයන් වහන්සේ මිනිස් ක්‍රියාකාරකම් ගැඹුරින් වටහා දෙන්න පෙර වර්තමානයේ මිනිසා අතර මේ වැරද්ද සිදුවෙන ආකාරය හැම සූත්‍ර දේශනාවකම ආරම්භක පිළිවෙල වශයෙන් පෙන්වලා තිබෙනවා. ඔබ තුළ සිදුවෙන දේ ශාස්ත්‍රීය විග්‍රහයක් මගෙන් ඔබට එලි කරනකොට ඔබට ඔබ පෙනෙන්නේ නැද්ද? මම ඒකයි අර කිව්වේ කණ්ණාඩිය තුළ ඉන්න ඔබ දකින්න පුළුවන් කණ්ණාඩිය නැත්තම් කැඩපත තුළින් කියලා. ඔබ මේ සිද්ධීන් සම්බන්ධයෙන් ලාභයේදී අලාභයේදී සැපතේදී දුකේදී නින්දාවේදී ප්‍රශංසයේදී ස්වභාවයෙන්ම කලබලයකින් තොරව ඒ ලැබෙන ප්‍රතිඵල ලබාගෙන ගෙදරට අරන් එන්න කියලා කියනවද? ව්‍යාපාරේ ලාභය අරන් එන්න අලාභයේදීත් කලබල නොවි එන්න කියලා කියනවද? අස්වැන්න ලබා ගැනීමේදී අස්වැන්න හොඳ වුණාම උපේක්ෂා සහගතයි, නැති වුණාමත් උපේක්ෂා සහගතයිද? නෑ, ගොවිතැන් කළා වැඩක් නෑ කියලා කලකිරීමෙන් ගෙදර එනවා අස්වැන්න අඩු වෙනකොට. වැඩි වෙනකොට උද්ධාමයටපත් වෙනවා. අන්නේ දෙපැත්තම එතකොට මමත්වෙන් ගැනීම. උද්ධාමයත් මමත්වෙන් ගැනීම, කල්පනාවට නැත්නම් මන්දෝත්සාහී වීමත් තදින් ගැනීම. අන්න එහෙම මේක දෙපැත්තකට දෝලණය වෙන කාරණයක්. දැන් මෙන්න මේ කාරණාව තමයි තථාගතයන් වහන්සේ මේ චේතනා සූත්‍රය තුළ මිනිසාට ස්වකීය චේතනාවන්හි ඇලී ගැටි අවසන් වෙන්න නොදී අනාගත ඵලයකට හේතු ඉතුරු කරන්නට යාම තුළ තථාගත බුදු පියාණන් වහන්සේ ඒ අලිහට ගැනීම තුළ මේ කියන්නා වූ දුක්ඛ ශෝකේ වේදනාව කලබලය කරදරය අසහනය පීඩාව කියන කරුණ ඇතුළත් කරගත්තා වූ මේ කලබලකාරී ස්වභාවය, දුක් විඳින චේතනාව, ඇලෙන ස්වභාවය පෘථග්ජන පුද්ගලයා සඳහා පැහැදිලි කරලා වදාරලා තිබෙනවා. ඔන්න ඔබ තුලත් මේක වෙනවා නම් තේරුම් ගන්න. ආපු ගමන් මගේදී ඔබ පුද්ගලයෙක් වශයෙන් බොහොම සැහැල්ලුවෙන් මෙලවට ආවා. නමුත් ඔබ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරන්න ගිහින් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් අර කොහොල්ලෑ බබා පස්පොලට ඇරුණා වගේ සෙල්ලම් කරන්න ගිහින් කොහොල්ලෑ බබෙක් එක්කලා හාව ඇලුණා වගේ ඒ හාවගේ උපමාවම තියෙන්නේ ඔබට වෙන්න ඇති. හාව අහිංසකෙක් වුණාට කොහොල්ලෑ බබා අටවලා තියෙන ඇලෙන කොහොල් මේ නරිය අටවලා තියෙන ඇලෙන කොහොල්ලෑ බබෙක්. ඒ වගේ ඔබ අහිංසකෙක් වුණාට මාර්යා විසින් මොකද කරන්නේ? ඇලෙන්න ගැටෙන්න කාරණා 8ක් අල්ලලා තිබෙනවා. එහෙම නැත්නම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සසරට බැඳෙන්න හදලා තිබෙනවා. ඉතින් ඔබ යාළුවෝ දෙස සෙල්ලම් කරමු කියලා සතුට සොයාගෙන ගිහින් මේවෙන් මොකද වෙන්නේ? ඒවා සමග ඇලෙමින් ගැටෙමින් සසරක් හදනවා. දැන් ඇලුන නිසා ගැලවෙන්න බෑ. ඒ නිසා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක් අන්දස්ස සමුදය හෝති. දුක් රස හට ගනු ලබනවා. දැන් මේක තේරුම් ගත්තා නම් මේ වැඩේ නොකරන්නේ කොහොමද කියන එක තමයි ඊට පස්සේ ඊළඟ දහම් පෙළ තුල අපිට හොයාගන්න තියෙන්නේ කියන කාරණාව ඔබට මතක් කරගන්න පුළුවන් වේවි. අපි ඒකත් හොයාගන්න බලමු. මුලින් මම අර පාලි පාඨයෙන් ඔබට ඉදිරිපත් කළේ මේ කාරණය තමයි. ආපහු බලන්න මෙහෙම කියලා තියෙනවා. මහණෙනි යම් කලක නොදසිතාද කියන එකේ තේරුම මේ පිළිබඳව ලාභෙන් අලාභෙන් පාඩුවෙන් විඳවන් නැද්ද? නොසිතාද? නොද කල්පනා කළේද? එහෙම නැත්නම් ඒකට ප්‍රතික්‍රියාවක් දක්වන්නට, ඒ පරාජය වුණා නම් ජයග්‍රහණයෙන් කටයුතු කරන්න, ජයග්‍රහණය වුණා නම් ඔහුට ජයග්‍රහණයේ පුද්ගලයාට ඊර්ෂ්‍යා කරන්න වගේ ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔබට දැනුණා වූ ලාභය අලාභය තුළ ඊට එරෙහිව ප්‍රතික්‍රියා දක්වන්නට සිත අභ්‍යන්තරේ නොද කල්පනා කරේද? නොපවත්වාද? නොද පවත්වාද? අර අනුසේති කියන පදේ. අන්නේ අර චිත්තාභ්‍යන්තරේ නිදා ගැනීම කියන එකට පවත්වාද කියලා කියනවා. දැන් එහෙනම් අනුසේ නොකරේද කියන එක තමයි නොද පවත්වාද කියලා කියන්නේ. මෙන්න මේ ක්‍රියාකලාපය මේ වචන තුنين පෙන්ලා තිබෙන ක්‍රියාකලාපය ඔබ අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් අනුගමනය කරන්නේ කොහොමද කියන එක ඔබ තේරුම් ගන්න වෙනවා. අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් මේක කොහෙද තිබෙන්නේ? 아무තුවෙන් මේකට අරමුණක් අරගෙන භාවනා වශයෙන් වඩන්න ඕනේද? එහෙම නැත්නම් ස්වභාවිකව එන අරමුණේ මේ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන ආකාරය ඉගෙන ගන්න ඕනේද? මේක තේරුම් ගන්න ඕන.
ඊට පස්සේ මොකද පෙන්වන්නේ? මෙසේ විඥානයේ පැවැත්මට අරමුණු නොවේ. නොසිතානම් ප්‍රකල්පණය නොකරන්නේ නම් නොපවත්වන්නේ නම් විඥානයේ පැවැත්මට අතීතයේ තිබිලා අරමුණු වෙන්නේ නැහැ. එතකොට එහෙනම් මොකද වෙන්නේ පැහැදිලි කරනු ලබන්නේ? ඒ කාරණේදී අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා එහෙමනම් එන්නේ නැති කාරණයක් මත විඥාන කියන අරමුණ ආපහු පිහිටන්න කටයුතු කරන්නේ නැහැ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? එහෙම නැත්නම් අර ආපහු මේ කාරණාවේදී නොසිතීම ප්‍රකල්පණය නොකිරීම එහෙමත් නැත්නම් නිදි ගැනීම සිදු වෙන්නේ නැහැ. නිදි ගැනීම සිදු වෙන්නේ නැත්නම් පුනර්භවය සඳහා හේතු නැහැ. පුනර්භවය සඳහා හේතු නැත්නම් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ නැති වෙන විට හුදු දුක් රැස නැති වෙනවා. එහෙනම් අපට තථාගතයන් වහන්සේ මෙහි පැහැදිලි කරලා තිබෙන්නේ දෙආකාරයකින් සසරට බැඳෙන ආකාරය සහ තුන්වෙනි ආකාරයෙන් එයින් මිදීමට තථාගතයන් වහන්සේ ලෝකයාට යෝජනා කළ ක්‍රියාමාර්ගය ප්‍රායෝගිකව අනුගමනය කරන්නා වූ ආකාරය. එහෙනම් යමක් නොසිතාද ප්‍රකල්පණය නොකරේද අනුසය නොකරේද කියන මේ වචන තුනෙන් කියන කාරණාව ඔබ කරන්න ඕන කොහොමද? යමක් හෝ යමෙක් යම් දෙයක් යමෙක් කියන එකේ තේරුම. මේ යම් දෙයට අයිති වෙනවා ඔබේ ජීවිතය තුළ තියෙන සියලුම දේවල්. එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් දොරවල් 6ට හම්බ වෙන දේවල්. එහෙමත් නැත්නම් ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන් හට ගන්න දේවල්. එහෙමත් නැත්නම් පාප, පුණ්‍ය, ධාන වශයෙන් හට ගන්න දේවල්. මේ සේරටම පේලිව 6ක් 36ක් පැහැදිලි කරන්න අපට කාලයක් දෙන්නේ නැහැ. ඒ නිසා ඒක මේ නොසිතාද නොපවත්වාද සිතේ නිදාගන්ට ඉඩ නොඅරෙයිද? න චින්තේති න පකප්පේති න අනුසේති. අන්නේ කටයුත්ත ඔබ කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගැනීම මේ දුක් රැසින් මිදෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නට අවශ්‍ය කරුණු වටහා ගැනීමයි. දැන් ඔබට ධර්මදේශනා 40ක් 100ක් අමාරක් අහලා පුරුදු නම් එහෙනම් මේ ක්‍රියාකලාපය දැනටත් තේරිලා තිබෙනවා. ඒක තුළ මම පැහැදිලි කරන්න කැමති දෙයක් තිබෙනවා. මේ තථාගත බුදු පියාණන් වහන්සේට අවුරුදු 45ක් වැඩ ඉන්නේද්දී මුලින් දේශනා කරපු නැති බණක් අගට දේශනා කරන්න එහෙම වුණා කියන එක නෙවෙයි මේ කියන්නේ. උන්වහන්සේ නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ කරුණු දෙකක් තිබුණා, පමාද විහාරී සහ අපමාද විහාරී. ගිය තැන හමුණ පුද්ගලයාට ඔහුගේ ජීවිතය උදව් කරගෙන, ඔහු දන්නා දේවල් උදව් කරගෙන ඔබ විසින් ජීවිතේ දුක නැමැති අගාධයට පත් වෙන ආකාරය තථාගතයන් වහන්සේ පෙන්වා උදාරනවා. ඒක ඇත්ත බව තේරුණා නම් ඕක කොහොම කරන්නේ නැතුව මෙහෙම කරනවා නම් ඔබට ජීවිතෙන් දුකයින් කරගෙන ජීවත් වෙන්න පුළුවන් බව තථාගතයන් වහන්සේ අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් පෙන්වලා ලබනවා. අක්ඛා තාරෝ තථාගතා. තථාගතවරු මේ පාර ගැලවෙන පාර කියලා දෙන්නවා. ඔබට කරන්න ඕන ආතප්ප කිච්ච. තුම්මෙහි කිච්ඡං ආතප්පං. අන මෙන්න මේ ක්‍රියාමාර්ගයට සිත හුරු කරලා ආරම්භ කරලා පවත්වාගෙන යන එක තමයි මේ බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වීම තුළ ධර්ම දෙසීම, දහම් දෙසීමෙන් පස්සේ බණ භාවනා කියන එක සමාජයට ආවේ. තමන් අතින් උණු වරද තමන්ට දුක් ගෙනත් දෙනවා. නමුත් අර පෞසමා කර ගන්නවා කියන වචනේ වගේ මේ උපන්න කුසල් සියල්ල සිතින් අයින් කරන්න පුළුවන්. ඒහා සමගම නූපන්න කුසල් නූපදා ඉන්නත් පුළුවන්. එතකොට එහෙනම් අර විඥාණයට අමුද්‍රව්‍ය සැපෙන්නේ නැහැ. විඥාණය කරන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් හටගත්ත දේවල් හඳුනා ගන්න එකනේ. රූප වේදනා සංඥා සංකාර කියන කාරණා ටිකේ පව් වලට බර වුණොත් ඒක හඳුනා ගන්නවා.
පිනට බර වුණොත් ඒක හඳුනා ගන්නවා. ධානයට බර වුණොත් ඒක හඳුනා ගන්නවා. ලෝභයට බර වුණොත් ඒක හඳුනා ගන්නවා. අර එයාට පැවරෙන්නේ මේ කාරණා ටිකට ඇලුනොත් ඒක හඳුනා ගැනීම. නමුත් ඇලෙන කාරණා ගැටෙන කාරණා නැති වුනහම එයාට අමුද්‍රව්‍ය නැහැ. හටගන්න කාරණයක් නැහැ. එතකොට තමයි අර රූප වේදනා සංඥා සංකාර හතරේ මොකුත් නැතුවම විඥානය මොකටද හටගන්නේ? මේ නිසා තමයි අපිට පැහැදිලි කර වදාරන්නේ සංකාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ කියලා. අන්න අපිට මේක තේරුම් ගන්න පුළුවන් නම් කීප පෙලක් ඔස්සේ නැත්තම් අසකරණාස්සේ දිවකය ඔස්සේ එහෙමත් නැත්තම් සරල තැන් පටන් අරගෙන ගැඹුරු තැනක් ඔස්සේ අපිට මේක ටිකක් විස්තර කරන්න පුළුවන්. හොඳයි ඔබට මේ දෙපැත්ත හමු වෙන සූත්‍ර පාඨ අපි ඉදිරිපත් කරලා නැද්ද මේ ධර්ම දේශනාව තුළ? මට නම් හම් වෙලා තිබෙනවා. මම මෙන්න මෙහෙම පහ ප්‍රකාශ කරලා තිබෙනවා ඔබට. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඒ ඔබ සතර ඇවිදින පාර හදන හැටි. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. ඒ ඔබ ගැලවෙන ආකාරය. යංකෝ බික්ඛවේ අනුසේති අනුමීය තේන සංකං ගච්ඡති. ඒ විදුකටපත් වෙන ආකාරය. යංකෝ බික්ඛවේ නානුසේති නානුමීයති නතේන සංකං ගච්ඡති. ඒ ගැලවෙන ආකාරය. අනේ විදිහට මේ සිත තුළ පමාද විහාරීත්වයත් සිත තුළම අපමාද විහාරීත්වයත් බුදුන් වහන්සේ දෙආකාරයෙන් පැහැදිලි කරලා තිබෙනවා. මේ දෙආකාර පැහැදිලි කිරීමට තමයි දිත්ත ධම්ම පරියාය කියලා කියන්නේ. එතකොට ඔබ ළඟ අනිවාර්යයෙන්ම පළවෙනි ධර්ම පරියාය ක්‍රියාත්මකයි. බුදුබණ තේරෙන්නේ නැත්නම් ඔබ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් නම් ඉන්නේ. ඔබ ඒ වගේම මේ ලෝකේ ලෞකික සැපතට කැමතිද නැත්නම් පස්දර පිනවන්නට කැමතිද? එහෙනම් ඒවා ඔස්සේ ඔබට එකතු කරන්න, රැකගන්න, පරිස්සම් කරන්න, බෙදා හදා ගන්න, ආරක්ෂා කරන්න යාම තුල ඒවට අදාළ ලෝභ දේශ මොහ හටගෙන ප්‍රශ්න හදා ගන්නවා. මේ වර්තමාන සමාජයේ පවතින ආ වූ බොහොමයක් ගැටලු වලට, ගැටුම් වලට, නොගැලපීම් වලට, අරබුද වලට හේතුව මෙන්න මේ කියන්නා වූ චින්තේති ප්‍රකප්පේති අනුසේති නම් වූ මේ දුර්වලකම. එතකොට ඒ වයින් නිසා සිදුවෙන පාඩුව මදිකම නිසා ඉතුරු මිනිස් සමාජයෙන් පරිගන්න රිදවන්න විනාශ කරන්න ඔහු කල්පනා කරනවා. එතකොට ඔහු මානව හිතවාදීද? නැහැ. මට වගේම ඔබටත් ජීවිතය ලැබිලා තිබෙන්නේ කැමති තාක්කල් ජීවත් වෙලා අතහැරලා යන්න. ඒ සම්බන්ධයෙන් පවතිනා වූ අයිතිවාසිකම් සමයි. එනිසා උදුරා ගැනීමේ අදහසින්, රිදවීමේ අදහසින්, එහෙම නැත්නම් ඔහුගේ ජීවිතය හමාර කිරීමේ අදහසින් පියවර ගන්න ගියාපුවම ඔහු කරනු ලබන්නේ මමත්වයේ මුල් කොටගත්තා වූ සාපරාධී ක්‍රියාවක්. නීත්‍යානුකූලගත කළ සාපරාධී ක්‍රියාවක්, ධර්මානුකූලගත කළ ඔහුට අනාගතයට විපාක දෙන්න හේතු තැබීමක්. එතකොට එහෙමනම් සංසාරයම කියලා කියන්නේ Taman විසින් මේ කල්පනා කරන්න ගිහින්, හිතන්න ගිහින්, අනුසය කරන්න ගිහින් හදාගත්ත තැවූ හේතුවක අනාගත ඵලය. දැන් මේක සුනකෙකුට කියලා දුන්නාම තේරෙනවද? දෙවියන්ට කියලා දෙන්න අපට යන්න පුළුවන්ද? බුදුන් වහන්සේ ළඟට නම් දෙවියෝ ආවා කියලා කියනවා. අවද නම් එහෙම එන බවක් පේන්නේ නැහැ. මේ දේව සංකල්පය සම්බන්ධයෙන් ගත් කල මම ටිකක් වෙනස් විදිහටත් හිතනවා. ඒ පිළිබඳව මට විචිකිච්ඡාවක් නැහැ, දෙවියන් නැහැ කියලා නෙමෙයි කියන්න හදන්නේ. නමුත් මට මතකයි මගේ ළමා කාලය තුල යම් වැඩ කරපුවාම ටිකක් දක්ෂතා ඇති වැඩ කරපුවාම මගේ පරම්පරාවේ සහ වෙනත් අයටත් දක්ෂයෙක්නේ කියන අර්ථයෙන් යකෙක්නේ කියලා තියෙනවා. හේතුව මේ සමාජයේ ඉඳලා තියෙනවා ඔය කඳුමුදුන් වල හුලං උදව් කරගෙන යකඩ වුණු කරන්න පුළුවන් මේවා හදාගෙන යකඩ වැඩ කරන අය. ඒ නිසා උන්ට යක්කු හේවත් දක්ෂයෝ කියලා තියෙනවා. ඒ වගේ තථාගත බුදු පියාණන් වහන්සේගේ විස්තරයක් පවතිනා වූ සූත්‍ර දේශනාවක් පවතිනවා ආටානාටිය කියලා. මේකේ සඳහන් කරනවා අයදින් බුදුන් වහන්සේට වැඳපුවාම ඒ අය බුදුහාමුදුරුවොත් එක්කලා තරහයිලු යක්කු. යක්කා භගවතෝ අප්පසන්නා. තංකිස්ස හේතු මොකද හේතු? භගවාහි බන්තේ ඔබ වහන්සේ සතුන් මරන්න එපා, හොරකම් කරන්න එපා, මත්පැන් පානය කරන්න එපා කියලා බණ කියනවලු. ඒකට විරුද්ධයිලු යක්කු. එතකොට යක්කු එහෙනම් සතුන් මරන, හොරකම් කරන, මත්පැන් පානය කරන අයනේ. දැන් ඒක බලවත් යක්ෂයෝ කියලා කතා කරපුවා උඩින් ආපු දෙයක් වශයෙන් ඔබ කල්පනා කරනවද? නැත්නම් මේ ඒ වගේ බලවත්ව හිටියා වූ මේ අපරාධ කරන පිරිසක් වෙන්න බැරිද?
පාණාති පාතා වේරමණීය ධම්මං දේශේති. අන්නේ වගේ මේ වචන වලින් පෙන්වන මේ දේව කියන தත්ත්වය, යක්ෂ කියන தත්ත්වය අපි ආරූඪ කරගත්තට යම් ආකාරයකින් ලංකාව තුලත් යක්ෂ නාග දේව බ්‍රහ්ම ඒ සත්තුද යක්ෂුන් ඇදහූ, නාගයන් ඇදහූ, දෙවියන් ඇදහූ, බ්‍රහ්මයන් ඇදහූ මිනිසුන්ට කතා කළේ. ඒ නිසා සමහර විට මේ දෙවියෝ ආවා කියන කතාවෙන් තථාගතයන් වහන්සේට එහෙම ඥානයක් තිබෙන නිසා ආධ්‍යාත්මික ඥානයක් තුළ නැත්නම් මනෝධාරයක් තුළ වුන් සමග සාකච්ඡා කරන්න පුළුවන්කමක් තිබුණා වෙන්න පුළුවනි. එහෙම නැත්නම් මේ කතා කරන දෙවි කියන කතේ බමුණන් විසින් අපිට මේක දිව්‍ය බවට පත් කරලා අස්වාභාවික එහෙම නැත්නම් මේ දේවයන් ඇදහූ දිනුන කොටාසයක් වෙන්නත් පුළුවනි. මේ දෙක කොහම වුණත් විචිකිච්ඡාවක් නැහැ කිව්වේ අපට වැදගත් වෙන්නේ අතීතේ නෙමෙයි. ඒක කොහම වුණත් දැන් ඇත්ත හෙව්වත් වැරදි හෙව්වත් වැඩක් නැහැ. ඒකෙන් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගන්නකො බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වුණා. ඒ තේරම තියෙනවා. අපි හදනවා ලංකාවේ මේ තේරම ටික. නැති ඕක මාරුණයි කියලා මිනිස්සුන්ට මොකද්ද ලැබෙන්නේ? තවත් මත ගැටුමක් කරුණාම බුදුන් වහන්සේ ලෝක පහළ වෙලා ධර්මයක් දේශනා කළේ ඒක නිවැරදි කරගන්නව ඇරුණාම මේක අතීතයේ මේක නෙමෙයි උනේ අරක උණයි කියලා කීවට අපිට ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. අන්නේ වගේ මේ කතාන්තර වශයෙන් අතීතයේ බැලුවට අපිට උත්තර හම්බ වෙන්නේ නැහැ. නමුත් මේවෙන් පෙන්වන දේ අපිට තේරුම් ගන්න පුළුවනි නා. අන්න ඒක තමයි රාජකථා, චෝර කතා ආදී දෙතිස් කතා වලට අයිති නැති කතාව බවට පත් වෙන්නේ. දැන් එහෙනම් අපි තේරුම් ගන්න ඕන නොසිතාද, නොකප්පනේ නොකරේද, අනුසේ නොකරේද කියන කාරණාව කොහොමද සිද්ධ වෙන්නේ? මේක තථාගත බුදු පියාණන් වහන්සේ සියුම් ධර්මතාවයක් තුළ පෙන්නනවා. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ නැත්නම් සිත තුළ. එහෙම නැත්නම් පව තුළ, පින තුළ, ධානය තුළ. ඔබට මේක තේරුම් ගන්න පුළුවන්ද? මේක විස්තර කරන පෙළ සංයුත්ත නිකායේ සූත්‍ර දේශනා තුළ විශේෂයෙන් පටිච්ච සමුප්පාද න්‍යාය තුළ සූත්‍ර දේශනා 100 ගණනක තියෙනවා මේක. මේ ආපහු යන හැටි. මේ නොසිතන හැටි, ප්‍රකල්පණය නොකරන හැටි, අනුසේ නොතියන හැටි. නානුසේති. මගේ දේශනාවල වැඩියෙන්ම මම එන්නේ මෙතෙන්ට. ඒක මගේ දුර්වලකමක් එහෙම නෙමෙයි. ඒක පැහැදිලි කරන්න පුළුවන් හොඳම තැන ඒක. එනම් මේ ධර්ම මාර්ගයේ ක්‍රියාකලාපයේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ කොහෙද? අරමුණ තුල. ඇසෙන් පහළ වෙන, කනෙන් පහළ වෙන, නාසයෙන් පහළ වෙන අරමුණ තුල නැත්නම් සිත තුල. නැත්නම් රූපය තුල, ශබ්දය තුල, ගන්ධය තුල, රසය තුල, ස්පර්ශය තුල නැත්නම් පව තුල, පින තුල, ධානය තුල. ඒ මොහොතට උපන්න ආරම්මණය තුල. අර චින්තනයේ, ප්‍රකල්පනයේ අනුසය කිරීම කියන කතාවට අදාළ කරුණ නොකරන්නේ නම් මොකද්ද නොකිරීම කියලා කියන්නේ? දැන් අවේරේණච සම්මන්ති කියන්නේත් නොකිරීම. අක්කෝතේ දිනේ කෝදං කෝද නොකිරීමෙන් කෝදේ ජය ගන්න පුළුවන්. ඉතින් මම ක්‍රෝධ කරන්නේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. මේ පුනර්භවයට හේතු ඉතුරු නොවෙන්න අවසන් කිරීමක් නෙමෙයි පෙන්වන්නේ. විඥාණයට ආහාර නැති වෙන්න ඕනේ. නමුත් අපි වේදනා සංඥා සංකාර මමත්වෙන් ගත්තොත් විඥාණයට ආහාර. පුනර්භවයේ හට ගන්නවා. එහෙනම් පුනර්භවය හට ගන්න නැත්නම් මොකක් කරොත්ද? අන්න අපි ගන්නවා දහම් පෙළ. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්. පවේ, පිනේ, ධානයේ ඕනෑම එකකදී ඔබට පළවෙනි ක්‍රියාකලාපයේ තථාගතයන් වහන්සේ වදාරන්නේ අරමුණ තුල ස්පර්ශයිසිකේ පහළ වෙනවා කියලා. ස්පර්ශයට ඔබ එකතු කරගත්තා වූ අගයට අනුව ඔබ සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනා කරනවා කියලා. වේදනාවේ තියෙන ඇලීමට ගැටීමට අනුව ඔබ තණ්හා කරනවා කියලා. තණ්හාවට කළොත් එහෙම ඔබ අර පුනර්භවය හට ගන්නට අවශ්‍ය උපාදාන භව කටයුත්ත කරමින් චේතනාවට නැත්නම් විඥාණයට අරමුණු හට ගන්න හේතු තියෙනවායි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර මිනිසාට පව තුල, පින තුල, ධානය තුල අවිද්‍යාපත්‍ය සංඛාරා ඔස්සේ සසර හදන්න ඇරුණාම මේ තථාගතයන් වහන්සේ හොයාගත්තා වූ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය අනුගමනය කරන්න බැරි නිසා තමයි කවුරුවත් අතර මගඵලලාභීන් හිටියේ නැත්තේ. කෙලවර දක්වා ගිය බුදුවරයා කියා ගන්නා කෙනා දක්වාත් කෙලස් යටපත් කරමින් ගියා වූ, නීවරණ යටපත් කරමින් ගියා වූ දහමක් කරුණාම මාර්ගඵල පිළිවෙලින් ගියා වූ ගමනක් නැත්තේ. ඒක තමයි මේ ධර්මයේ විශේෂ කාරණාව. මේ මොහොත අනාගතයක් හදන්න නැතුව අවසන් කරන්නේ කොහොමද? නමුත් වර්තමානයේ බොහෝ දෙනා හිතට අරමුණු වෙන්නේ නැතුව සමාධියක් තුළ ඉඳින්න. අතීතයේ යට කරන් ඉන්න උත්සාහ කරනවා.
නමුත් පැහැදිලිව පෙන්නනවා අතීතේ එන්න ඕන, ඇවිදින් ඉවර වෙන්න ඕන, අනාගතේට නොතියා ඉවර වෙන්න ඕන. උපන්න කුසල් දුරු කිරීම, නූපන්න කුසල් නූපදීම. මේ ක්‍රියාවලිය ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, අරමුණ තුළ සිදු කරගන්න ඔබ උත්සාහ කරන්න ඕන. ඒකට දහම් පෙළ තින්නම් සංගති පස්සෝ, පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා. අන්න තණ්හා කියන්නේ ඇසේ නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නාසයේ නම් ගන්ධ තණ්හාව, දිනේ නම් රස තණ්හාව, කවේ නම් පොට්ටබ්බ තණ්හාව, පවේ නම් පාප තණ්හාව, පිනේ නම් පුණ්‍ය තණ්හාව, ධානයේ නම් ධාන තණ්හාව. තස්සා ඒව තණ්හාය. ඒ කියන්නේ ඒක මමත්වෙන් ගත්තා. දැන් තමයි විඥාණයට ආහාර වෙන්නේ උපාදාන භව කරන එක. මේක කරන්නේ නැත්නම් අශේෂ විරාග නිරෝධෝ. අවශේෂ වෙන්නට නොදී ඒ කෙරෙහි පවතිනා ඔබේ මමත්වෙන් ගැනීම ඇල්ම අතහරින්න පුළුවන් නම්. දැන් එතකොට අන්න ඒකට කියනවා නොසිතාද ප්‍රකල්පනේ නොකරයිද අනුසය නොකරයිද. අර බලන්න වචන තුන තියෙන හැටි. දැන් මොකද වෙන්නේ? දැන් ඔබ ආපහු යන්නෙක්. එකතු කරන්නෙක් නෙමෙයි. එකතු කරන්නාට අනුසෝතගාමියා කියනවා. අස් කරන්නාට පටිසෝතගාමියා කියලා කියනවා. නැවත නැවතත් ඔබ ගත කරන ජීවිතය අවසන් වෙනතුරුම ඔබ ආහාර සපයා ගන්න ඕන, ජීවත් වෙන්න ඕන. බලින් මැරෙන්න බැහැනේ. ඒ ජීවිත කාලය තුළ නිින්ද හැරෙනකොට නැවතත් ඔබට මේ ඇසෙන් කලෙන් නාසෙන් දිවෙන් කයෙන් පැය 24න් 18ක් තිස්සේ පංචද්වාරයෙන් හෝ මනෝද්වාරයෙන් හදන්න ඕනේ නම් අදාළ දුර්වලකම ඔබට පෙන්වා දේවි. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, චිත්‍රපටි, අනාගතේ ඔබට එරෙහි වෙන පුද්ගලයා එක් විවිධ කාරණා ඔබේ හිත ඇතුළත තියෙන කාරණා එළියට අරන් දේවි. එතකල් මේ නිදිගත් ස්වභාවයක් තියෙන බව තේරෙන්නේ නැහැ. එහෙනම් නිදිගන්න තිබ්බ නිසායි එන්නේ. නිදිගන්න නොතියා ඉන්න ඔබ දැන් කල්පනා කරන්න ඕන. මෙන්න මේ නිදිගන්න හේතු නොතියා ඉන්න එකට තමයි නොපමා වෙනවායි කියලා කියන්නේ. මේ නිදිගන්න හේතු නොතියා ඉන්නට දරන දියුණු කරට තමයි සිහිය දියුණු කරනවායි කියලා කියන්නේ. අන්න ඔබට මේ කරුණ තේරුණාම ඔබ විසින් කළ යුතු කටයුත්තක්, ඔබ විසින් අනුගමනය කළ කටයුත්තක්, ඔබ විසින් ආරම්භ කොට පවත්වාගෙන යුතු කටයුත්තක් තිබෙනවා. ඒක තමයි ආරබත, නික්කමත, යුඤ්ඤත බුද්ධ ශාසනය කියන්නේ. ඕක තමයි බුද්ධ ශාසනය. ආරම්භ කරන්න, ඒ පවත්වාගෙන යන්න, කෙලවර දක්වාම යොදෙන්න. මොකද්ද කරන්න තිබෙන්නේ? බටපඳුරක් බටවලින් පළවෙනි හදපු ගයක් සුනුසුනු කරන්නා වූ ඇතෙක් මෙන් කෙලෙස් සතුරන් විනාසන්න දුනාත මච්චුනෝ සේනං. අන්න යුද්ධය. වර්තමාන අරමුණ තුල අනාගතයක් හදන හේතු වලට ඉඩ නොදී කාන්ති ඉවසීම තුළින් අපට මීට වඩා හොඳ සංසුන් සුවයකට යන්න පුළුවන් කියලා අර කාරණේ අතහරින කටයුත්ත කරන්න පුළුවන් නම් දැන් ඔබ ආපහු යන්නේ කියවත් පටිසොතගාමියෙක් වෙනවා. ඔබ දැන් භාවනාව ආරම්භ කරන කෙනෙක්. පළවෙනි එකේදී ඔබට 100%ක් මේක හමු වෙන්නේ නැහැ. ඔබට හිතට හුරු කිරීම තුළ 1%ක් 2ක් 3ක් 4ක් හමු වෙන්න පටන් ගත්තාම ඒ සිහියේදී එයාට අර පවත්තන්න ඉඩ නැතුව යනවා. චින්තේති ප්‍රකප්පේති අනුසේති නැතුව යනවා. අන්න ඒක තමයි නිරෝධය දකින්නවා කියලා කියන්නේ. මෙන්න මේ කාරණාව ආපහු යන්න හැරුණ පුද්ගලයා වීරියෙන් උත්සාහයෙන් නැවත කරමින් ඔහු තුළ අභ්‍යන්තරයට තියලා තියෙන කාරණා ටිකකුත් ඇවිදින් ඉවර කරන්න ඕනේ. ඒවා ස්වභාවයෙන් විපාක විඳලත් ඉවර කරන්න පුළුවන් වෙන සංසාරයක වෙගියක්. නමුත් ආය කර්ම රැස් වෙන නිසා ඉවරයක් වෙන්නේ නැහැ. නමුත් මෙතන එහෙම නෙමෙයි. ඒක දැන් ඉහාට නොතැබීමෙන් ඉවර වෙනවා. මෙතන වැදගත් කරලා තියෙන්නේ අතීතේ හංගන් ඉන්න කියලා නෙවෙයි. අතීතේ ඇවිදින්න ඉවර වෙන්න ඕනේ. අතීතයට වඩපත් වෙන්නේ අනාගතයට තැබීම. අනාගතයට තැබීම අද තබනකොට හෙට වෙනකොට ඒක අතීතයෙන් එනවා. එහෙනම් අතීතයේ හිස් කරන්න නම් අනාගතයට තැබීම නවත්තන්න ඕන කියන විශේෂ යෝජනාව තමයි තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනා තුළ පෙන්වා වදාරලා තිබෙන්නේ. අන්න ඒක පෙන්වනු ලබන්නේ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ. දැන් එහෙනම් චිත්තාභ්‍යන්තරයට හේතු නැහැ. එහෙනම් පුනර්භවයට විඥාණයට කරන්න වැඩ නැහැ. එතකොට එහෙනම් ඔබට තේරෙවි අහැට කනට නාසයට ගැටෙනකොට අලුතෙන් හටගනීවි පරණේව හටගන්න හිත ඇතුලේ නෑ කියලා. ඒකයි තමන් ලබන අධිගමයේ තමන්ට තේරෙනවයි කියලා. පුනර්භවයේ නත්ති දානි පුනබ්බවෝ කියන එකේ තේරුම මරුමව කුසින් ආය උපදින්න නැති බව තේරුණා කියන එක නෙමෙයි. මේ සිතුවිලි වල
නොතැබූ දේවල් තවා නැති බැවින් එන්නේ නැත්නම් එනම් වර්තමාන මොහොත පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. එතන බලනවා අපි අතීතය නිසා ඇතිවෙනා වූ පශ්චාත්තාපයෙන් මිදලා තියෙන බව තේරෙනවා. ඉතින් ඔය කියන තත්ත්වයන්ට එනකොට බුදුරජාණන් වහන්සේ තමන් මධ්‍යස්ත වෙනවා නැත්නම් උපේක්ෂා සහගත වෙනවා කියලා පේනවලු ලබනවා. උපේක්ෂා සහගත වෙනවා කියන්නේ බලින් හදාගන්න එකක් නෙමෙයි. අර ලාභය අලාභය සැප දුක් නිදා ප්‍රශංසා කියනවා වූ අපි කතා කරන හොඳ නරක දෙපැත්තේදී දෙපැත්තටම අදාළ ඔන්චිල්ලාවක් දෙපැත්තට යන්නාසේ දෙපැත්තට ඇලෙන ගැටෙන ස්වභාවය දෝලනය වෙන ස්වභාවය නැතුව රාටලෝ දහමේ අකම්පිතයි කියලා පෙන්වන්නේ. එහෙම නැත්නම් අට දිශාවෙන් හමන උලකට ගල් හෙලවෙන්නේ නැහැ කියලා පෙන්වන්නේ. අන්නේ අකම්පිත ස්වභාවය මේ මමත්වෙන් බාර නොගැනීම තුල දිනු වෙනවා. ඒක ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න පුළුවන්. ප්‍රමාණිකවල. ඒ තමයි ඵලය. එබැවින් මේ සමාධි සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කළා වූ කරුණු වටහාගෙන පළමුව ඔබ සිතන සහ ප්‍රකල්පනය කරන සහ අනුසය කරන ආකාරයේ පෘථග්ජන භාවය තුළ තථාගතයන් වහන්සේ මේ සූත්‍රය තුළ යමක් ඕනෑම කෙනෙක් යමක් මේකට සම්බන්ධ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒක තමයි මුලින් සිදුවෙන ප්‍රමාද විහාරී බව. දැන් තථාගතයන් වහන්සේ හඳුන්වා දෙනවා ඒ කාරණාව නොකරනවා නම් පැවැත්මට ආහාර නැති වෙනකොට ඔබට මොකද වෙනවා කියන්නේ? කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. අර හුදු දුක් රස දෙකෙන් මිදෙන්න පුළුවන් වෙනවා. ධම්මැස පාදා ගනිමින් අදාළ මාර්ගයට ගොස් ප්‍රතිඵල ලබන්නට අනුගමනීය ප්‍රතිපදාවකට යන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං